at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. සූවිසි වසරක අභිමානය සමරන ස්වර්ණවාහිනිය. අභිමානවත් සමරුමට සමගාමීව දැයේ දරුවන්ට දුන් තුටු පඬුර. වරායේ බටහිර ජටිය සංවර්ධනයට අදානි සමාකමේ එකඟතාව. ඔළුවිල් හිදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට. මීගහ කිවුලේ සුරාසැලකට ගම්වාසීන්ගේ විරෝධය. ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට ඉන්දියාවෙන් කෙනහිලි. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට හැඟෙන්න දැනෙන වෙනස්කම් සමගින් රූප මාධ්‍යයේ ස්වර්ණ සලකුණ තැබූ ස්වර්ණවාහිනියට අදට 24 වසරක් සපිරෙනවා. ඇරඹුමේ සිට අද දක්වා ස්වර්ණවාහිනිය ජන මනසේ තැබූ පියවරයන් පිළිබඳව තබන ස්වර්ණ මතකාවර්ජනයයි මේ. සූවිසි වසරක ස්වර්ණ මතකය. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශකතාවේ නවම පිටුවක් පෙරළමින් ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකීය අභිමානයද සමගින් ඇරඹෙන්නේ 1997 වසරේ මාර්තු මස 16 වෙනිදායි. මාධ්‍ය ලොව දැවැන්තයින් පිරිවරා ඇරඹි සුභ පියවර දේශජත්වේ ගුණසුවඳ සමගින් ප්‍රේක්ෂක මනසේ ස්වර්ණ සිත්තමක් වන්නට ගියේ ඉතා කෙටි කලක්. අව්‍යාජ දේශීය මුද්‍රාව නිර්ව්‍යාජ ප්‍රේක්ෂකයාට තිරණ කළ ස්වර්ණවාහිනිය තුළින් කල එළිදුටු විචිත්‍රාංග අදටත් ප්‍රේක්ෂක මනසේ රූපමය සිත්තම් මවන බව නොරහසක්. විවිධ වැඩසටහන් තුළින් විවිධ සමාජතලයන් ස්පර්ශ කරමින් ප්‍රාසාංගික බැව් කැටිකරගත් ස්වර්ණවාහිනිය සිය ප්‍රතිභාව තුළින් ලද සම්මානයන් අතිවිශාලයි. ක්‍රමයෙන් වැඩෙන ස්වර්ණවාහිනිය වත්මන් ජන විඤ්ඤාණය තුළ ස්වර්ණ මුද්‍රාව තැබූ වැඩසටහන් සමුදායක් ඔබ වෙත තිළින කරනවා. ටෙලිතිරය දිග්විජය කළ ස්වර්ණවාහිනිය බහුවිධ සංකලනයෙන් යුත් වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත්වන අතර ප්‍රවෘත්ති සංකල්පයට නවම වෙනසක් සමගින් ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති සන්නාමය ප්‍රේක්ෂකයාට තිළින කෙරුණා. සතියේ දිනයන්හි පත්තර පිටු රූපවාහිනියෙන් පෙරළන ස්වර්ණවාහිනී පත්තරේ විවිධ සමාජ ගැටලුද ලිහා තමමින් කාලීන ප්‍රස්තුතයන්ද කතා කරන විද්‍යුත් ප්‍රවේශයක් වී හමාරයි. සජීවී දේශපාලන සංවාද කලාවේ කටකැස්ම රතුවිර ඇල්මැරුණු දේශපාලන කතාබහ සජීවී කළ හැරවුම් ලක්ෂයක්. ස්වර මාධූර්ය තුළ මාත්‍රා සටහන තබමින් බිඳුණු වැඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා ස්වර්ණවාහිනියේ අතිශය ජනප්‍රිය සංගීත සලකුණක්. සිකුරාදා රාත්‍රියේ සජීවී වන රෑ පැතුර තවත් සොඳුරු සංගීත ඉසව්වක්. මනරම් ටෙලි නිර්මාණයන් රැසක් ස්වර්ණවාහිනී තිරේ දිගහැරෙද්දී ටෙලි ආකෘතිය තුළ දේශජ මුද්‍රාව ගැමි සුවඳ සමග මුසුකොට ඔබට පුදන නාඩගම්කාරයෝ. ටෙලිනාට්‍ය කලාවේ හැරෝම් ලක්ෂයක් වී ඇත්තේ සියලු වාර්තා අභිබවා යමින් වැඩිම පිරිසක් ටෙලිතිරෙන් සහ YouTube ඔස්සේ නරඹන මනරංජන ටෙලිකතාව වෙමින්. හිත ඉල්ලන සතියන්තය තුළද නවමු වැඩසටහන් රැසක් ප්‍රේක්ෂක දයාබරත්වයට තිළින කරන ස්වර්ණවාහිනිය පුංචි හපනුන්ට තන්න වේදිකාවයි පුදුම ඉස්කෝලේ. සපිරි සුපිරි තරු සති අන්තයට කැඳවන හිත ඉල්ලන තරු අතිශය ජනප්‍රිය ධාරාවේ මනලෝලී වැඩසටහනක්. මේ සියලු මාධ්‍ය විලාසිතා සමගින් අප ආදරණීය ලක්වැසියාට තිළින කළ සත්කාරයන්ද බොහෝමයි. මෙකී බහුවිධ වැඩසටහන් තුළින් රූප මාධ්‍ය තුළ ස්වර්ණ මුද්‍රාව තබමින් ස්වර්ණවාහිනිය සංඝ වෙදගුරු ගොවිකම්කරු පංච බලයන් නියෝජනය කරමින් පසුගිය සූවිසි වසර තුළ සබුද්ධික රූපවාහිනී කලාවේ විප්ලවීය රන් සලකුණ වී ඇති බව සිහිපත් කරන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබට අපගේ හදපිරි කෘතවේදීත්වයද සමගින්.
මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟ පෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශ විසින් සකස් කළ වාහන එකලස් කිරීමේ හා අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වුණා. ඊට අදාළ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. Are you ready? The Sri Lankan Economic Ascent. Standard Operating Procedure. වාල්මීකි ලියනකොට රාමායනය රාවණාව අයිති කරන්නේ අපට. වාල්මීකි කියන රාවණා යන්නේ දඬුමොනරින්. ඒ ඉතිහාස කතාව ඇත්තක් වුණත් නැත්තක් වුණත් ප්‍රබන්ධයක් වුණත් සත්‍යයක් වුණත් රාවණා සමග දඬුමොනරිකුත් ඒ කතාවට සම්බන්ධ වෙනවා. දඬුමොනරින් ගියායයි කියන ගුවන් යානෙන් ගියායයි කියන සත්‍ය හෝ අසත්‍ය ඉතිහාස කතාවකට උරුමකම් කියන જાතියක් මේ රටේ වාහන එකලස් කිරීමේ හා අමතර කොටස් නිපදවීමේ කර්මාන්තයට උවමනා කරන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය හෙවත් SOP ජනගත කරන්නේ අද වගේ දවසක. කොයිඩ් වසංගතයට කලින් අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කළ බව ඔබ දන්නවා. ඇමරිකානු ඩොලර් මිලියන 10,500ක් අතරමුලදක් ඒ විදිහට අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තියෙනවා. ඒ නිසා කොවිඩ් සමග ආපු ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන ආනයන අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවටපත් කරන්න හිතාගෙන නෙවෙයි. ඒ වෙනකොටත් අවුරුදු 2කට විතර ඇති වෙන්න ගෙනාපු වාහන රටට ඇතුලේ තිබුණු බව ඔබ දන්නවා. විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්නේ. විතරක් නෙවෙයි අපේ ආර්ථික ක්‍රමේ ඒවායේ අඩුපාඩු හදාගන්නත් මේ හොඳම අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ක්‍රමයක් වෙනස් කරන හදනකොට විවිධ බාධක ඇති වෙනවා. සමහර අය කැමති, තව අය අකමැති. හැබැයි සාර්ථක ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නම ඒ හැමෝම වැඩපිළිවෙලක එකතු වෙනවා. වාහන නිෂ්පාදනය එකලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටියක් මෙයට පෙර තිබුණේ නැහැ. එවැනි ක්‍රමවේද හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ. මම දන්නවා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා මේ ගැන බොහෝ සංවාද කළා. කැබිනට් මණ්ඩලයට ඇවිත් අපිට ඒ ගැන පැහැදිලි කළා. හැබැයි මේ කාර්ය මෙතරම් කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුවත් විශ්වාස කරේ නැහැ. මේ අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ ආරෝම් ලක්ෂයක් වුණු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ නිසා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. රූප මාධ්‍යයේ ස්වර්ණ සලකුණ තැබූ ස්වර්ණවාහිනිය අද 24 වසරක සංවත්සරය සමරන මොහොතේ රටේ ජීවනාලිය වන් අනාගත දරු පරපුර වෙනුවෙන් සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරන්නට අද යෙදුණා. ඒ මංචි ගමට සරණ ව්‍යාපෘතිය හා අත්වැල් බැඳගනිමින් පාසල් 24කට පුස්තකාල ලබා මෙහෙවර කන්තලේ සෝමපුර සෝමාදේවී විද්‍යාලයෙන් ආරම්භ කරමින් ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යකරණයේ හැරවුමක් බවට පත්වුණු ස්වර්ණවාහිනිය බිහිවී වසර 24ක් සම්පූර්ණ වන අද දවසේදී අපි ඔබව මුණ ගැහෙන්නේ ලාංකේය ඉතිහාසයේත් හැරවුමක් බවට පත්වුණු මහවිල්ලාරු සොරව්ව අභියස සිටයි. ස්වර්ණවාහිනිය මංචි සමගින් අත්වැල් බැඳගෙන සුවිශේෂී කටයුත්තකට අද පටන් මේ 24 වෙනි සංවත්සරය වෙනුවෙන් දායක වෙන්නට සූදානමින් සිටිනවා. සූවිසි වසරක මතකයන් සමගින් ස්වර්ණවාහිනිය සංවත්සරික සැමරුම අනාගත දැක්මින් යුතුව සමරන්නට යෙදුනේ දැයේ දූදරුවන්ගේ නැන නුවණැස පෑදීම ප්‍රමුඛතම අනාගත අපේක්ෂාව කර ගනිමින්. ඒ අනුව තෝරාගත් දුෂ්කර පාසල් වෙත දහවනින් ඉවතුළු බස් රථයක් පුස්තකාලයක් ලෙස ප්‍රතිනිර්මාණය කොට ලබාදීමේ කටයුත්ත ඇරඹුණේ මංචි ගමට සරණ හා අත්වැල් බැඳගනිමින් කන්තලේ සෝමපුර සෝමාදේවී මහාවිද්‍යාලයෙන්.
මංචි ගමට සරණ මෙහෙවර යටතේ මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව සුබ සලකුණු සියල්ල මැද්දේ එසේනම් ස්වර්ණවාහිනී 24 වන ස්වර්ණාභිමානය වෙනුවෙන් සමාරම්භ කරන්නට අප සූදානම්. හතර අතේම විසදා තියෙන දැනුම එකතු කරලා නග්ගගත්තු බස් එක අද අපේ ඉස්කෝලේ ඇතුලේ නතර කරලා තියෙනවා. ඒ තමයි ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට වසර 24ක් පිරීම නිමිත්තෙන් ස්වර්ණවාහිනියේ නැන්දලා මාමලයි CBL මංච ආයතනයේ නැන්දලා මාමලයි එකතු වෙලා අපේ පුංචි ඉස්කෝලේට දුන්න බස් එකේ පුස්තකාලය මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව සමගින් ස්වර්ණ වාහිනිය දියත් කළ මේ දෑහිතකාමී සත්කාරය හා එක් වූ CBL ආයතනයේ ප්‍රධානින්ද සමගින් ස්වර්ණ වාහිනී මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි මහතාද එක් වුණා. වසර 24ක අභිමානය රැකගන්නවා කියන්නේත් සුළුපටු කාර්යයක් නෙමෙයි හරින්ද්‍ර. ඉතින් ඒ කාරණය තුල 24 වෙනි ස්වර්ණාභිමානය කෙලෙසද ජනගත කරන්නේ කෙලෙසද ජන හදවත් තුළට ආමන්ත්‍රණය කරන්න කියන සාකච්ඡාව අප ආරම්භ කරමින් සිටින විට මංචි ආයතනය ඊටාම වටිනා කියන අදහසක් සමග අපව මුණ ගැහෙනවා. ඒ තමයි මංචි ගමට සරණ ව්‍යාපෘතිය යටතේ අද මේ 70ක් වන මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රා මේ අදහස. ළමයිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඥානය ලබා දීම, දැනුම ලබා දීම. මංචි කියන්නේ දේශීය සමාගමක්. මගේ ඉස්සරහ දකින්න ළමයි දිහා බලනකොට අපිට ඉතා සතුටක් දැනෙනවා. මේ වගේ වැඩක් කිරීමට අපිට ලැබෙන chance එක ගැන අපිට සතුටුයි. මේ ගමට සරණ වැඩසටහනෙන් අපි ලංකාවේ තියෙන දුෂ්කරම පාසල්වල ඒ පාසල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ගොඩාක් කැපවීමෙන් පෞගිය දශක තුලින් වැඩ කරලා තිබුණු වැඩසටහන. අද දිනේ මේ පිපෙන්නට ඉන්න මල් තව තවත් උපනන්වන්නට ඔබ ගන්න සත්කාරය පාසලක් විදියට විදුහල්පති විදියට අපේ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් මම ආචාර්ය පුද කරනවා මේ වගේ සත්කාර මේ වගේ අහිංසක අසරණ වූ පාසල් තෝරාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුල අපි පාවිච්චි කරන්න ඕන උපක්‍රම ඔබ ඉතා හොඳින් තෝරා බේරාගෙන තීන්දුව తీරන අරගෙන ඒ සඳහා යෙදවුම් ලබා දීලා මේ සකස් කරලා තියෙන ආකර්ශනීය දෙය අධ්‍යාපනයේ ඔබගේ ඉලක්ක මෙන්ම අපේ ඉලක්කත් සාර්ථක කරගන්න හොඳ පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. සෝමාදේවී විදුහලේ සුජාත දරුවන්ට බස් එකේ පුස්තකාලයක් ලැබෙන මොහොතේ ඔවුන් හා ඒ සතුට සමරන්නට ස්වර්ණ වාහිනියේ බස් එකේ ඉස්කෝලේ නාට්‍යයේ දරුවන්ද කොළඹ සිට පැමිණ මෙලෙස එක් වුණා. පුංචි පුංචි මල් සමනල්ලෝ ඉන් පසු පාසලේ දැරියන් දෙදෙනෙකුගේ සුරතින් බස් එකේ පුස්තකාලය මෙසේ විවෘත කෙරුණා. අදවන් දිනක දරුවන්ට දුන් දායාදය පිළිබඳව ඊට කැප වූ දයාබර හිත් ඒ ගැන වචන කළේ මෙලෙසින්. ඇත්තටම අපේ පාසලට අපිට පොත් කියවන්න පුස්තකාලයක් නැහැ. ඒත් අපිට දැන් පුස්තකාලයක් ලැබිලා තියෙනවා. මේ පුස්තකාලේ පරිත්‍යාග කළ සිලෝන් බිස්කට් සමාගමේ නැන්දලා මාමලටත් ස්වර්ණවාහිනී ආයතනයේ නැන්දලා මාමලටත් මා ස්තුතිය පුද කරනවා. අතිශය සතුටු මොහොතක්. අවුරුදු 24ක් මේ වගේ වටින දෙයක් එක සමරන්න ලැබීම මම හිතන්නේ අපි ලැබපු වාසනාවක් වාග්යක්. මංචි ස්තුතියි මංචි ගමට සරණ ව්‍යාපෘතිය මේ අදහස අප වෙත රැගෙන ආවාට අපත් සමග අත්වල බැඳගත්තාට මේ වගේ අවස්ථාවක් මේ වගේ දෙයක් මම හිතනවා මේ වගේ පුස්තකාලයක් අපේ ළමයි හොඳට පාවිච්චි කරලා ගන්න දැනුම රටත් දයටත්
යොදවයි කියලා. එලෙසින් ඇරඹුණු මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රා වැඩසටහන ස්වර්ණවාහිනී 24 වන සංවත්සරයට සමගාමීව රටේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් 24ක් තෝරාගෙන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමාගම එක්වීමට තීරණය කර තිබෙනවා. අදානි සමාගම සිය වෙබ් අඩවියේ ඒ බව නිල වශයෙන් නිවේදනය කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරීත්වය සහිත පර්යන්තයක් ලෙස සංවර්ධනය කර මෙහෙයුම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය සඳහා ආයෝජන අවස්ථා ලබා ගැනීමට පසුගියදා තීරණය වුණා. ඒ අනුව බටහිර පර්යන්තය ජපාන සහ ඉන්දිය රජයන් විසින් නම් කරනු ලබන පාර්ශව සමග එක්ව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී තිබුණේ. එය සංවර්ධනය කිරීමෙන් අනතුරුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක කාලයක් එම දෙරට නම් කරනු ලබන පාර්ශව විසින් මෙහෙයවනු ඇති බවට වාර්තාපල වූ අතර බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව විවිධ පාර්ශවයන්ද යළිත් සිය විරෝධය පළ කළා. කෙසේ වෙතත් බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා තමන් එක්වන බව ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය පවසනවා. අදානි සමාගම සිය නිල වෙබ් අඩවියේ ඒ බව සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශය ඊට අදාළව යොමු කළ ලිපියද තමන් වෙත ලැබුණු බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ 51ක කොටස් තමන් හිමි කරගන්නා බව නිල වෙබ් අඩවියේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ වරාය අධිකාරිය සමග එක්ව බටහිර ජටිය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රමුකල්ල මහතා පැවසුවේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51ක කොටස් ආයෝජනය සඳහා අදානි සමාගමට ඇරයුම් කර ඇති බවයි. 49ක කොටස් ආයෝජනයට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ දේශීය සමාගම් වෙත අවස්ථාව දී ඇති බව කෙහෙලිය රමුකල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව ඉන්දියාවේ අදානි සමාගමේ හිමිකරු ගෞතම අදානි මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගෞතම අදානි මහතා පවසන්නේ ශ්‍රී ලංකා රජයට වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට සිය කෘතවේදීත්වය පිරිනමන බවයි. මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසික සම්බන්ධතාවයේ සංකේතයක් බවට අදානි මහතා සඳහන් කර තිබෙනවා. බුර්කාව තහනම් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිත බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවද ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට එම යෝජනාව අමාත්‍යවරයා ඉදිරිපත් කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රමුපැල්ල මහතා පැවසුවා. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෙහෙලිය රමුපැල්ල මහතා පැවසුවේ බුර්කා තහනම හදිසි නොවී කල්ගෙන කළ යුතු දෙයක් බවයි. බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් වුණේ නැහැයි කියන එක වාර්තා වුණා. ඇයි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරුණේ මේ සතිය තුළ? බුර්කාව සම්බන්ධව ඒක අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල් මේ වෙනකොට ඒට යම් කිසි විදිහේ ජාතික ආරක්ෂාවට යම් කිසි බලපෑමක් විය හැකි කියන මතවාදයක් තිබෙනවා. දැන් ප්‍රංශය වගේ රටවල් වල වෙනත් විවිධ හේතුන් නිසා වෙන්නට පුළුවන්. හැබැයි එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන ඒ සම්බන්ධව සාකච්ඡාව වෙමින් පවතිනවා. ඒ වගේම ඒ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපේ කාල වේලා අරගෙන හදිස්සි නොවි එය කළ යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කරුණු තමයි ඒ සම්බන්ධව කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා කියන එක. සීනි වංචාවක් සිදු වී ඇතනම් සාක්ෂි සහිතව ඔප්පු කරනු ලෙස වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී බදු අඩු කිරීම සහ එම සහන ජනතාවට නොලැබීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. අද දවසේදී මුදල් අමාත්‍ය ලේකම්තුමා විසින් අපේ රජය බලයට පත් වුණාට පස්සේ ලබා දීලා තියෙන බදු සහන සම්බන්ධයෙන් අවශ්‍ය කරන මෙන්න මේ දේවල් කියලා පැහැදිලිව පෙන්නුවා. නිබද්ධ පහළ දාපු සම්බන්ධව සාකච්ඡා
කරුණාකර සීනි වලින් එහෙම වංචාවක් වෙලා තියෙනවා නම් කරුණු ඇතුව සාක්ෂි ඇතුව ඔප්පු කරන්න. අධිකරණයට අපි ලෑස්ති. ඉදිරියේදී එවැනි වංචාව සිදු නොවීමට ප්‍රතිපත්තිමය තීරණ කරන්න එකඟතාවයක් ආවද? මේක ජනතාවට දෙන්න ගිය සහනේ යම්කිසි විරසක් ගසා කෑවා. ඒක නෑ කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් නොවෙන්න ඊට පස්සේ කටයුතු කරන්න ඕන කියන එක තමයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ. ඒ කියන්නේ ඔබතුමාලාට යම්කිසි අතපසුවීමක් වුණා කියලා පිළිගන්නවා. නෑ අපේ අතපසුවීමක් නෙවෙයි ඉතින් අපි සත්භාවයෙන් කරපු වැඩේ ජනතාවට ඒ ලබා දුන්න සහනේ අතරමැද ඉඳන් පිරසක් ගසා කෑවා. ඒක අර ඇහැ වැහලා වහලා කරපු දෙයක්. ඉතින් අපිට ඒක හොඳ පාඩමක්. මේ ගුරුකාව සම්බන්ධයෙන් නෑ ගුරුකාව සම්බන්ධයෙන් කිසිම අද ගෙනාවේ නෑ. කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ගෙනාවෙත් නෑ. ගැන සාකච්ඡා කරෙත් නෑ. රජය මගින් සිදු කළ සීනි ආනයන බදු පහත දැමීම සම්බන්ධයෙන් සිදුව ඇති පාඩුව පිළිබඳව ව්‍යවහාරික විගණනයක් සිදු කළ යුතු බව විපක්ෂය පවසනවා. මේ අතර සීනි බදු පහත දැමීමෙන් සිදු වූ පාඩුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. අඩු කරපු නිසා තිබිච්ච බිලට වඩා අඩුවෙන් සීන් ලැබුණා. හොරකමක් වෙලා නැහැ. හැබැයි මේ විවෘත ආර්ථික ක්‍රමය ඇතුළේ සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ ලාභය වැඩි කරන තියෙනවා. ඒ ලාභය වැඩි කරගත්ත අය අයථා ලෙස ලාභය වැඩි කරගෙන තිබෙනවා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම ආණ්ඩුව ක්‍රියාත්මක වෙයි. දැන් මේ සීනි බෝතලේ ඉන්නවා මේක ඉන්නවා ඇඹලියෝ 4 දෙනෙක් ඉන්නවා. දැන් මේ ඇඹලියෝ මත් වෙලා ඉන්නේ කාලා සීනි කාලා මත් වෙලා ඉන්නේ. දැන් මේ සීනි කාලා මත් වෙච්ච ඇඹලියා මේක ඇතුළෙම මැරිලා. දැන් මේ ආණ්ඩුව සීනි කාලා ඉන්නේ. දැන් මේ ඇඹලින්ට වෙන දේ තමයි මේ ආණ්ඩුවටත් වෙන්නේ. ඒ කාලෙත් ඔය උන්දල ඔය අයියලා බොරු රාශියක් සමාජගත කළා අතිශයෝක්තියෙන් යුතු. ඒ නිසා මේවා සත්‍යද අසත්‍යද කියන එක පිළිබඳව ඉතාම නිවර්දිව හොයලා බලලා තීරණයක් ගන්න කියන ඉල්ලීම අපි කරනවා මේ රටේ ජනතාවගෙන්. රුපියල් 50කට වඩා අයුතු ලාභයක් සෑම සීනි කිලෝකින්ම අරන් තියෙනවා. දැන් බන්දුල මහත්තයාගේ උත්තරේ මොකද්ද? කසිප්පු පෙරන්නලු ගෙනල්ලා තියෙනවා. සීනි ඒක ඇත්ත වශයෙන්ම මම හොයලා බැලුවා වාසිය ගිහිල්ලා තියෙන තවත් කණ්ඩායමක් තමයි හොරාරක්කු හදන මිනිස්සු කසිප්පු පෙරන මිනිස්සු. ඒ නිසා රජයට අපි බල කරනවා වහාම මේ පිළිබඳව ව්‍යවහාරික විගණනයක් කරන්න කියලා විගණකාධිපතිතුමාට දැනුම් දෙන්න. ඉතින් රජය වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි. කොන්දේසි විරහිතව තරාතිරම නොබලා ඒ සීනි ගෙන්වීම හරහා සිදුවෙච්ච වංචාවට ගෑවිච්ච කෙනාට දඬුවම් දෙන්න. දැන් මේ සීනි ගනුදෙනුව බිලියන 16ක් අපි රජයට කියන්නේ බෝලේ පාස් කරන්න එපා. වහාම නඩු දාන්න. නඩු දාලා මේ වංචාව කරපු අයට එදා අපි යාපාන ආණ්ඩු කාලේ කෙරුවාගේ අවශ්‍ය පීවර ගන්න. නෑ කිසිම වංචාවක් වෙලා නැහැ කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. මොකද ඕනෑම බදු වැඩි කිරීමේදී සහ අඩු කිරීමේදී කාට හරි වාසියක් වෙන්න පුළුවන් කාට හරි අවාසියක් වෙන්න පුළුවන්. නමුත් රටේ බදු අඩු කිරීම වැඩි කිරීම කරන්නේ මා ජනතාව ගැන හිතලා. සීනි වංචාව කරන පුජ්‍යලයන්ව ආරක්ෂා කරන්න අද ඉදිරියට ඇවිල්ලා තියෙන ආණ්ඩුව. අපි විශේෂයෙන්ම කියනවා මේ වංචනිකයන් කවුද කියන කාරණාව රටට හෙලි කරන්න අවශ්‍ය නැහැ. දැන් රට දන්නවා. හෙට උදේ අරක්කු වැඩි කරනවා. රුපියල් 100කින් බාර්වල අරක්කු දිනනවා. ඒකත් වංචාවක්. මේ හදන අලුත් බිල්ලේ දැන් අර අශෝක් කබේසිංහ කියලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ മന്ത്രിවරයෙක් කිව්වා පාස්කු ප්‍රාරයේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කිව්වා. ඒකට සල්ලි දුන්නේ සේනාධිපති කිව්වා. අපේ කට්ටිය කියලා දැම්මා පැමිණිල්ලක් නිකන් පොඩි විහිළුවකට වගේ. සජිත් ප්‍රේමදාසගේ ගෝලයා කියනවා මට කිව්ව එක මතක නෑ. ඔබතුමා මෙහෙම එකක් කිව්ව එක හරිද? මම කිව්වනම් ඒක ලොකු වැරද්දක්. මේ බලන්න මිත්‍රවරුනි මොකක්ද? ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ කිසි කෙනෙකුට හොරකම දූෂණය කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔබ නැවතත් ලයිව් ටුවෙල් සමගින් කොළඹ දිස්ත්‍රික්කයේ අභිබවා යමින් මාතර මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ඊයේ COVID-19 ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ දිනේ පමණක් ආසාදිතයින් 331 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88238 දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 532ක්. COVID-19 ආසාදිත මරණ පහක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. එම මරණ පහම වයස අවුරුදු 60 ඉක්ම වූවන්. ඒ යාපනයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, ගම්පහ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්, කොච්චිකඩිය පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක්, පමුණුගම පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු සහ කළුතර උතුර පදිංචිව සිටි 94 හැවිරිදි කාන්තාවක්. මෙරටින් ඊයේ හඳුනාගත් ආසාදිතයින් 331 දෙනාගෙන් 83 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතයින් 248 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 49ක්. කොස්මෝදර ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වී ඇති අතර මොරවකින් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වුණා. මේ අතර මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 දෙනා බැගින් ඊයේ හඳුනා ගැනුණා. ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවක් පෙන්눔 කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 28 දෙනෙකු පමණයි. COVID-19 ප්‍රතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 5543ක් සිදු කර ඇති බවයි.
කොටගල දෙමළ මහාවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වෙත වෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් මෙම පාසලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතින්ගේ ආශ්‍රිතයින් බවයි. මේ අතර COVID-19 වර්ධනය සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදීම අදත් ලබා දීම සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳව යුරෝපයේ සමහර රටවල් කිහිපයක් තාවකාලිකව එම එන්නත ලබා දීම නතර කිරීමක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. එහිදී අපි සඳහන් කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ රටවල් කිහිපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. නිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටක බිය විය නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 88238 දෙනාගෙන් 84969 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 2737ක්. උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුම ව්‍යාජ ලෙස භාවිත කළ පුද්ගලයෙකු ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සමග පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා. මේ අතර අක්කරේපත්තුව ඔළුවිල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ව්‍යාජ මුදල් මුද්‍රණය කරන ස්ථානයක් සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධ අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අක්කරේපත්තුව ඕලුවිල් ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සහ කොටසක් මුද්‍රණය කර තිබූ රුපියල් 5000 මුදල් නෝට්ටු 20ක් සොයා ගැනීමට හැකි වුණා. මෙය පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවටගත් බවයි අක්කරේපත්තුව පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව මුදල් මුද්‍රණය සඳහා යොදාගත් උපකරණ සමග එම ස්ථානයේ තිබූ මෝටර් රථයක්ද යුද හමුදා බුද්ධ අංශ නිලධාරීන් පොලිසියට බාර දී තිබෙනවා. උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුම ව්‍යාජ ලෙස භාවිත කළ පුද්ගලයෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා. ඒ වගේම ඔහු අන්තර්ජාලයටත් ඔහු පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන් කරමින් විවිධ ඡායාරූප නිකුත් කර තිබුණා. ඔහු වයස අවුරුදු 36ක් වූ රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ වගේම කොළඹ ප්‍රදේශයේ යම් රැකියාවක නිරත වන අයෙක්. මේ තැනත්තා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කොළඹ වේලවිදිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එප්පාවල පොලිසියට ලද තොරතුරකට අනුව පෑලියගොඩ සිට එප්පාවලට පැමිණි ත්‍රිරෝද රථයක් ඇඳගල ප්‍රදේශයේදී සිදු කළ පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු අයිස් හා හෙරෝයින් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 8ක් සහ අයිස් ග්‍රෑම් 3ක් සොයාගත් අතර නිවසක් පරීක්ෂා කිරීමේදී නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග ඔවුන් සන්තකයේ තිබූ තවත් හෙරෝයින් ග්‍රෑම් 7ක් සොයා ගැනීමට හැකි වුණා. දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සිදු කළ විශේෂ මෙහෙයුමකදී සුරාබදු නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගනු ලැබුවා. රුපියල් ලක්ෂ 22කට ආසන්න වටිනාකමකින් යුත් බීඩී නිෂ්පාදනයට යොදා ගන්නා දුම්කොළ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසියට හැකි වුණා. කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් රත්ගම සහ නයිදුව ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වැටලීමකදී ගිනි අවි දෙකක් හා කඩුවක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මීගාකිවුල නගරයේ මත්පැන් හලක් විවෘත කිරීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මීගාකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුවා. බදුල්ල මහියංගන මාර්ගයේ අවහිර කරමින් පැය දෙකකට ආසන්න කාලයක් මෙම විරෝධතාවය පැවති අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා. කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පිහිටි වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු පැවසුවේ. දින කිහිපයක සිට වෙඩිවැදී සිටින වන අලියෙකු දඹුල්ල හල්මිල්ලව ප්‍රදේශයේ වැවක සිටින අතර එම වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගල්කිරියාගම වනජීවි නිලධාරීන් හා නිකවැරටිය පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැමිණ සිටිනවා. ඩ්‍රෝන තාක්ෂණය දුපයෝගී කරගනිමින් මහත් පරිශ්‍රමයක් යොදා මෙම වන අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර කැකිරාව පල්ලේකාගම වැව අසල ප්‍රදේශයේ වෙඩිවැදී සිටි වයස අවුරුදු 3ක පමණ අලිපැටියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර පඬුලගම වනසත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් තිබෙනවා.
ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. සුබ දවසක්. සුබ දවසක්.